समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजत्स सुनन्तु संग मोक्षदं धम्मं सवන कालो अयं भदन्ता धम्मं सवන कालो अयं भदन्ता धम्मं सवන कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्दस्स नच कुन्दं समाचरे किंचि येन विඤ්ඤो परे उपवदेयुं सुखिनो वाके मिनो हन्तु सम्बे सत्ता भवन्तु सुखितත්තාති සදැහැති කාරුණික පින්වත්නි ඌව ප්‍රජා ගුවන්විදුලිය ඔස්සේ විකාශනය වන 71 වන නිවන් මඟ සද්ධර්ම දේශනාවයි මේ ආරම්භ වන්නේ. අද ධර්ම දේශනාවේ මාතෘකා ගාථා ධර්මය ඔබට ඊ타ත්ම ශ්‍රවණ මතකයක් තිබෙන කටපාඩම් නිතර නිතර ඇහෙන ගාථා ධර්මයක්. ඒ ගාථාව තිබෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට අර්ථය පිණිස කළ යුතු දේවල් අතර ලෝකයට වැඩ හිත පිණිස බලපාන ඊටමත් වැදගත් ඉගැන්වීමක් හැටියට මෛත්‍රී සංකල්පනාව හඳුන්වා දී තිබෙනවා. කරණීය මෙත්ත සූත්‍රය ත්‍රිපිටකයේ තිබෙන්නේ මෙත්ත සූත්‍රය කියලා නමින්. මෛත්‍රිය පිළිබඳව අසල්වැසියාට විතරක් පෙම් කරන්න සමහර ආගම්වල උගන්වද්දී බුදුදහමේ ලෝකවාසී සියලුම සත්වයන්ට මෙත් වඩන්න පෙම් කරන්න තමයි උගන්වලා තියෙන්නේ. ඔබ දන්නවා බුදුහාමුදුරුවෝ පිළිබඳව මතක් කරනකොට සාමාන්‍ය ජනී ජනයා කියන්නේ මව්වරුන් කෝටියකගේ දාරක ප්‍රේමයේ නැමැති මෛත්‍රී සම්පන්න භාවය කරුණාව පියවරුන්ගේ කෝටියකගේ ප්‍රමාණයකගේ ආදර කරුණා දයානුකම්පා ප්‍රමාණය එක ගොඩක් එක පිටක් කරලා එක පැත්තක තියලා බුදුහාමුදුරුවෝ පිළිබඳව උන්වහන්සේගේ හිත තුල තිබෙන ලෝකවාසී ජනී ජනයා කෙරෙහි තිබෙන කරුණා සමාපත්තිය අනිත් පැත්තේ තිබ්බොත් එහෙම ඒත් වැඩි කෝකලුද
බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී කරුණා දයානුකම්පා කරුණාබර මහා ගුණයයි. ඒ හින්දා අපි උන්වහන්සේට කියන්නෙම මහා කරුණිකයාණෝ කියලා. ලෝකයේ බුදුරජාණන් වහන්සේ මේ කරණීයමෙත්ත සූත්‍රය තුල පේනවා ලෝකයා වෙත උන්වහන්සේ දරු අදහස මොකක්ද කියලා. ඒ හොඳින්ම සඳහන් වෙන ගාථා ධර්මයේ තමයි ධර්ම ගාථාව හැටියට මම පැහැදිලි කර දෙන්නට යෙදුනේ. නච කුද්දං සමාචරේ කිංචයේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යුම්. පර කියලා කියන්නේ අනේකා කියන එක. දැන් අපි බන්න කොටත් පරයා කියලා කියනවනේ. ඒක නරක වචනයක් නෙමෙයි. පිටස්තර පුද්ගලයා අපි පරංගි කියලාත් කිව්වේ. පර කියලා කියන්නේ අනේකා කියන එක. විඤ්ඤෝ නුවණක්කාර තැනැත්තා අනුන්ට න උපවදෙය්‍යුම්. ඒකට වද දෙන්නේ, හිංසා කරන්නේ, රිදවන්නේ, නිന്ദා අපහාස කරන්නේ නැල්ලු. ඒ නුවණැති බුද්ධිමත් ඔබ ලෝකයා පිළිබඳව හිතන්න ඕන කොහොමද? සුඛිනෝ මේ ලෝකයා සැපවත් වෙත්වා. කේමිනෝ බිය නැත්තෝ පොඩ්ඩක්වත් මරණ බයක්, ත්‍රස්තවාදී බයක්, තැති ගැනීමක්, සොර සතුරු බියක් මේ කිසිම බියක් නැති බියෙන් තොර වූ ඇත්තෝ වෙත්වා. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලුම සත්වයෝ සුවපත් වෙත්වා කියන එක තමයි බුදුහාමුදුරුවෝ දරපු අදහස. එතකොට අප බෞද්ධයන් හැටියට මේ ලෝකයේ වඩාත්ම ප්‍රබලම උතුම්ම සහ පෘතුලම විශාලම වපසරියක් වෙත මෛත්‍රී සම්පන්න භාවය පිළිබඳව කතා කරලා තියෙන්නේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ තමයි. උන්වහන්සේ බව ප්‍රායෝගිකව පෙන්වු පුද්ගලයෙක් කියන එක අපි ඊ타මත්ම හොඳින් හිතට ගන්නට ඕන. මේ යුගයේ අපට අමතක වෙමින් යනවා බුදුහාමුදුරුවෝ තමයි මෛත්‍රී සංකල්පනාවේ නිර්මාතෘවරයා කිය. ජනමාධ්‍ය තුල විවිධ ඉස්මතු කිරීම සිද්ධ කිරීම යටතේ අපේ ප්‍රජාවට හේතීගෙන යනවා බෞද්ධ නොවන ආගම් ඇතුලේ ඉන්න යම් යම් පිරිස බුදුහාමුදුරුවන්ටත් වඩා කරුණාවන්තද කියලා වාගේ හිතෙන මට්ටමට ප්‍රචාරයන් තියෙනවා. අපි ඒකට විරුද්ධ නැති වුණත් බුදුහාමුදුරුවන්ට අපහාසයක් වෙන්නට බුදුහාමුදුරන්ගේ මේ ඉගැන්වීම අවතක්සේරුවටපත් වෙන්නට ඉඩ නොතැබිය යුතුයි කියන එක තමයි අපි බෞද්ධ ඔබෙන් ඊ타ත්ම කරුණාවෙන් ඉල්ලන මතක් කරන දේ. ඔබේ මනස දූෂිත හෝ විකෘති ස්වභාවයට ශ්‍රද්ධා හීන ස්වභාවයට පත් කරගන්නට ඕන නැහැ. ඒකට හේතුව වෙන්න පුළුවන් ඔබ බුදුදහමේ මෛත්‍රී සංකල්පය ගැන හිතලා තියෙන ප්‍රමාණය. මම මුලින් කිව්වා මේ ගාථාව ඇසුරු කරගෙනම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. මේ තමයි බෞද්ධ චින්තනයේ මෛත්‍රිය. සියලුම සත්වයෝ ඒකට කුකුලොත් අයිති. ඒකට මසට ගන්න ඒ සෑම සත්වයකුත් අයිති. උත්සවවලට මත් උයන්න සත්තු මරන්න කියලා වාගේ එකක්වත් බුද්ධ දේශනාවේ කියලා නෑනේ. නමුත් සමහර මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඒව අනුමතයි. අසල්වැසියට විතරක් හිතවත් ප්‍රේම සහගතව සිටීම පිළිබඳව පමණක් ඉස්මතු කරලා තියෙනවා. ඉතින් බුද්ධ දේශනාවේ මේ සූත්‍රය අපිට හම්බ වෙනවා. සම්භවී සීවා කියලා වචනයක්. ඒ කියන්නේ නූපන් සත්වයා කියලා. දැන්
ඉපදිලා ඉන්න අය ගැන කියනකොට මේකේ තියෙනවා දීඝාවා, මහන්තාවා, මජ්ක්‍ධිමාවා. දිග සත්වෝ ඒ කියන්නේ ගැරන්ඩි වාගේ වුන්, නයි වාගේ වුන්, සර්පයෝ, ඇනකොන්ඩා වුණක් ගන්න පුළුවන්. ඒ වාගේ සත්තු. ඊළඟට ගත්තා මහන්තාවා කියන්නේ ලොකු එවුන්. ඩයිනෝසරස්ලා, අලියෝ, ඒ වාගේ ඇත්තු, මේ වාගේ විවිධ සත්තු ඉන්නවා. ඊළඟට විවිධ මේ විදිහට කුඩා සත්තු, අනුන් කුඩා එවුන්. සමහර එවුන් ඉන්නවා පෘතුලයි, මහතයි, පැතලි. දැන් මාළුවෝ එහෙම ඉන්නවා එක එක හැඩ. මේ සියලු සත්වෝ. ඊළඟට පොළවේ ඉන්න කට්ටිය, දෙවියෝ වාගේ අහසේ ඉන්න කට්ටිය, පොළවේ ඇතුලේ, ජලයේ ඇතුලේ ඉන්න කට්ටිය. මේ සූත්‍ර දේශනාව ඇතුලේ සඳහන් නොවුණු කිසිම කණ්ඩායමක් නැති තරමටම පින්නතුනි මෛත්‍රී සංකල්පනාව පිළිබඳව ඊටාම දිග ප්‍රචාරයක් නැත්නම් දිග අවබෝධයක් අපට ලබා දෙනවා. දූරේවා වතන්ති අවිදූරේ. ඒ කියන්නේ ළඟ ඉන්න අයට වගේම දැනට ළඟ නැති කට්ටිය. ඒ ඔක්කොමලා මේ කියන අයට අයිති. භූතාවා කියන්නේ ඉපදිච්ච අය. සම්භවේසීවා කියන්නේ එක්ක මව් කුසේ, එසේ නැත්නම් මව් කුසටත් නොපැමිණි ගන්ධබ්බ අවස්ථාව කියලා කියන ඉපදීමට සිටින සත්වයන්ට මෙත් වඩන්න තමයි බුද්ධ දේශනාවේ පැහැදිලි කරලා තියෙන්නේ. බුදුහාර දේශනා කළා සුඛ කාමානි භූතානි. මේ ලෝකේ ඉපදිච්ච එකෙක් නෙමෙයි, හැම වර්ගයකම සත්වයෝ. ඒකට පණුවොත් අයිති, මාළුවොත් අයිති, ඒකට කැලෑවේ ඉන්න සත්තුත් අයිති, සර්පයොත් අයිති. මේ ඔක්කොමලා මිනිස්සුම ගත්තම අපි බෙදලා තියෙනවනේ දෙංගල, දෙමළ, මුස්ලිම්, මේ එක එක රටවල්, එක එක ආගම්, එක එක ජාතීන් අනුව බෙදලා මේ හැමෝගෙම ස්වභාවය තමයි සුඛකාමානි. හැම කෙනෙක්ම සැප කැමැත්තෝ. ඒ අයට බුදුන් වහන්සේගේ ප්‍රාර්ථනාව තමයි ඔවුන් සැප ඇත්තෝ වෙත්වා කියන එක. මේ සැප කැමැති අයට සැප ලැබේවා කියන ආශිර්වාදය ඊටාම හොඳින් පැවැත්වපු කෙනෙක් තමයි අපේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ගේ දේශනාව ඇතුලේ නිසා පින්නතුනි සඳහන් වෙන ඊ타මත්ම උසස් වූ සහජීවන සංකල්පය, ඊ타මත්ම උසස් වූ අනේකා පිළිබඳ ගෞරව කිරීමේ සංකල්පය, අනේකාටත් අවස්ථාවක් දීමේ සංකල්පය, අනේකාගේ අදහසටත් ගරු කරලා තැනක් දීලා ඔවුන් හා සුහදව ජීවත් වීමේ අදහස් සංකල්ප බලනකොට අද ලෝක සාමයට මං හිතනවා මීට වඩා උතුම්, මීට වඩා වටින, මීට වඩා ප්‍රබල කිසිම ඉගැන්වීමක් නැති තරමට බුද්ධ දේශනාව තුළ තිබෙන අවිහිංසා සංකල්පය පින්නතුනි ඊ타මත්ම වැදගත් වෙනවා. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං. බුදුහාරෝ අපිට උපදෙස් දුන්නේ කොහොමද? සබ්බ ලෝකස්මින්, මේකට අයිති සියලු ලෝක ප්‍රජාව, නිරිසත්වයන්ගේ සිට සෑම දිනෙකම ඒ සියලු දෙනාම අවේරං අසම්බාධං අසපත්තං නේ වෛර නැත්තෝ වේවා, ඔවුන්ට කිසිම බාධා කිරියහැර පීඩා නොවේවා, ඔවුන්ට සතුරු උවදුරු ආදිය ටපත් නොවි මේ උඩ ඉන්න අයයි, යට ඉන්න අයයි, හරහට ඉන්න අයයි, බඩගාන අය, මේ ඔක්කොමල ගැන බුදුහාමුදුරුවෝ මේ කරණීය මෙත්ත සූත්‍රයේ විතරක් ගත්තත් පින්නතුනි ඊ타මත්ම ප්‍රබල මෛත්‍රී සංකල්පනාවක් පැහැදිලි කරනවා. ඉතින් ඊට අමතරව බුද්ධ දේශනාවේ තව කොච්චර ඉගැන්වීම් වල මේ අවිහිංසා සංකල්පය, කරුණාබර භාවය, අනේකා වෙත අප දක්වන හිතෛෂී භාවය පිළිබඳව සඳහන් වෙනවද කියලා කිව්වොත් පළමු ඊටාම ආසන්න අපට සමීප ඉගැන්වීම තමයි ප්‍රාණඝාත ශික්ෂාපදය. නිත්‍ය සීලේ පන්සිල් වල පළවෙනි ශික්ෂාපදයේ තියෙන්නේ සියලු සත්වයෝ ජීවත් වීමට කැමති අය, එය මරණයටපත් වීමට අකමැති, මරණයට බයයි. ඒ නිසා එය මරණයටපත් කිරීමෙන්
වලකින්න ජීවත් වීම කියන්නේ මිනිස් අයිතිවාසිකමක් නෙමෙයි. එහෙනම් සියලුම සත්වයන්ගේ අයිතිවාසිකම. ඒක මේ ලෝකේ ඉන්න සියලුම ජීවීන්ගේ මානව අයිතිවාසිකමක්, ජීව අයිතිවාසිකමක් හැටියට තමයි බෞද්ධ ප්‍රජාව වෙන අපි බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම ඇතුලේ අදහස පිළිබඳව හිතද්දී කල්පනාවට ගන්නට ඕන කරන්නේ ඒකයි බුදුහාමුදුරුවන්ගේ මතය. එහි තිබෙනවා විස්තරාත්මක ඉගැන්වීමක් දීඝනිකායේ සාමඤ්ඤ ඵල සූත්‍රයේ. එහි පංචශීල ශික්ෂාපදයේ තියෙන මෙහෙමයි ප්‍රාණඝාත ශික්ෂාපදයේ පානාති පාතා පටිවිරතෝ පානාති පාතං පහාය ප්‍රාණඝාතය කිරීමෙන් වැළකීලා එයින් දුරු වෙලා මෙන්න මෙහෙම හිතන්නලු මෙන්න මෙහෙම කරන්නලු කොහොමද නිහිත සත්තෝ නිහිත දණ්ඩු අවියායුධ අයින් කරන්න දඬු මුගුරුත් අයින් කරන්න මේ හතුරුකම් පවත්වන්න උපකාර වෙන්න දේවල්නේ නේද ඒකෙන් පේනවා ඒව තියාගෙන ඉන්නේ ඇයි කවුරු හරි ඒව තියාගෙන ඉන්නේ මෛත්‍රියට නෙමෙයි කරුණාවට නෙමෙයි ආවොත් කොටන්න ආවොත් ගහන්න ආවොත් මරන්නනේ ඒ නිසා ඒව තියාගත්ත ඔක්කොමලා ත්‍ස්තවාදියෝ කියලා තමයි අපිට නම් පේන්නේ බුදුදහම අනුව රටක නීතිය අනුව මේ ඕනම එකක් අනුව බැලුවොත් එහෙම මේවා තියාගෙන ඉඳලා තියෙන්නේ ආරක්ෂාවට වෙන්න බෑ ඒ තියාගෙන හිටපු ඔක්කොගේම අදහස් වල තිබිලා තියෙන යටිහිතේ හරි විනාශ කිරීම සංකල්පය ඒක ත්‍රස්තවාදී අදහසක් සිංහලෝ වේවා බෞද්ධෝ වේවා පොඩි ළමෙක් හරි වේවා මේක තියාගත්ත නම් ඒ ගහන්න බනින්න තමයි ඒ නිසා බුදුහාම දේශනා කළේ ඔබ මෛත්‍රී සම්පන්න වෙනකොට ඔබ සහජීවනයෙන් ජීවත් වෙනකොට ඔබ කරුණාවන්ත වෙනකොට වචන හරබයක් විතරක් පවත්තලා හරියන්නේ අපි හරිය ආදරේ කියලා. එහෙම ඇවිල්ලා ඇඬුවට හරියන්නේ නැහැ මාධ්‍යයේ. ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන, පෙන්눔 කරන්න ඕන, භාවිත කරන උපකරණ වලින් ඇසුරෙන් ක්‍රියාකාරීත්වයෙන් පැහැදිලි වෙන්න ඕන. ප්‍රජාව ඇතුලේ මෛත්‍රී සංකල්පනා තියෙනවා කියලා. අපට බෞද්ධ අපට උපදෙස් දී තිබෙන්නේ මෙහෙමයි. නිහිත සත්තෝ නිහිත දණ්ඩු අවියායුධ දඬු මුගුරු පොළු මේවා ඉවත් කරන්න. එතකොට ඒවා තිබුණොත් තමයි ගහන්න හිතෙන්නේ, බනින්න හිතෙන්නේ. ඊළඟට කියනවා ලජ්ජි ජීවත් වෙන්න කැමති අහිංසක දුර්වලයෙක්ව හිංසනයට පත් කිරීම පරාජයක් හැටියට. තමා පිළිබඳ ලැජ්ජා සහගත විය යුතු අනුවන ප්‍රතිචාරයක් හෝ ක්‍රියාකාරීත්වයක් හැටියට තමයි හිතන්න කියන්නේ. ලජ්ජි දයාපන්නෝ කරුණාවෙන් දයාවෙන් අනිත් අය පිළිබඳව ඔවුන්ගේ පැත්තෙන් කල්පනා කරන ඔවුන්ගේ අවශ්‍යතා ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඔවුන්ගේ ඉලක්ක ඒවා ඉෂ්ට කරගන්න ඔවුන්ගේ හැසිරීම මේ පිළිබඳ හිතන්න දැන් පිපාසයෙන් හෙම්බත්ව ඉන්න සතෙක් වෙඩි තියලා හරි ගාලා හරි මරණ එක වීරකමක් නෙමෙයි. ඒ සතාගේ පැත්තෙන් හිතුවොත් අපිට හරිනම් පහළ වෙන්න ඕනි ඌට වතුර ටිකක් කැම ටිකක් දෙන සිතුවිල්ල. සතාගේ පැත්තෙන් දයාවෙන් අනුකම්පාවෙන් හිතීම පිළිබඳව තමයි බුදුදහම ඇතුලේ අපට උපදෙස් දීලා තියෙන්නේ. නේද? බෞද්ධ ප්‍රජාව අතර පවා ඉන්නවා බෞද්ධ සිතුවිලි තියෙන, මෝඩ සිතුවිලි තියෙන, අදූරදර්ශී සිතුවිලි තිබෙන පිරිස. ඒකට හේතුව එකල දැන තේරුම් අරගෙන ඉවර වුණාම බෞද්ධ වෙච්ච එක අද බෞද්ධ කියලා වෙනත් කොළ කෑල්ලකින් පිරිනමලා තියෙන නිසා. උප්පන්න සාධකයෙන් පිරිනමලා තියෙන නිසා අපේ කට්ටලේ ඇතුලේ ධර්මයේ තේරුම් නොගත්ත ඔක්කොමලා අබෞද්ධ වැඩ කටයුතු සිද්ධ කරනවා. ඒ නිසා අපි හිතන්නට ඕන කරනවා එහි තිබෙනවා සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති. මේකට අයිති එතකොට සියලුම සත්ව වර්ගයා. සියලුම සත්ව වර්ගයා කෙරෙහි හිතවත්ව අනුකම්පාවෙන් ජීවත් වීම තමයි බුද්ධ දේශනාවේ පාණාඝාත ශික්ෂාපදේ අනුදැන වදාරීම තුළ අපට සඳහන් කරා. ඊළඟට ආරෂ්ඨාංග මාර්ගයේ තියෙනවා සම්මා සංකප්ප කියන ඉගැන්වීම.
සම්මා දිට්ඨි කර්ම සංකල්පය පිනපව කුසල කුසල තමාගේ හැසිරීම මත කුමක් අත්පත් වේද කියලා උගන්වලා අපිට ඒ තුල පෙළඹවීමක් ඇති කළා අපි දරන්න ඕනේ කවර වාගේ ආකල්පද කියලා. අන්නේ ආකල්පයට දෙත් තියෙනවා අවිහිංසා සංකල්පය කියලා එකක්. යං විහිංසා විතක්කං උප්පජ්ජති. යම් කෙනෙකුට හිංසන සිතුවිලි පහළ වෙනවා නම් එයාට බුදුහාර උපදෙස් දෙනවා සබ්බාසෝ සූත්‍රයේ ඒ විහිංසා විතරකේ හිංසා කිරීමේ සිතුවිල්ල නාදිවාසති. ඔබ කරබාගෙන ඉවසාගෙන දිගට පෝරාගෙන යන්න ඉඩ දෙන්න එපා. පජහත් ඒක දුරු කරන්න. ඒක විනෝදනයේ බැහැර කරන්න. ව්‍යන්ති කරෝති විනාශ කරලා දාන්න කියලා. මොකද ඒ සැකය බය මුසු කරගත්ත විනාශ සිතුවිල්ල මේ ලෝකේ මහ විශාල විනාශ කරනවා. බෝම්බ හැදුවෙත් තරහ විනාශය පිළිබඳව හිතවිල්ලක් තිබිච්ච මිනිස්සෙක්නේ. මේ ලෝක නිර්මාණ අතර න්‍යෂ්ටික අවිවාග ඒවා ලෝකේ මහ විශාල විනාශයන් සිද්ධ කරන ඒවා නේද? ආයුධයට වඩා බලගත්ුයි නැත්තම් විනාශකාරී මේ හිංසන සිතුවිල්ල. අප ඊටමත් පැහැදිලිව අද වෙනකොට දන්නවා මේ යුද්ධය ඇති කරන්නේ ආයුධ වෙලෙන්දු. මේ යුද්ධය ඇති කරන්නේ ආයුධ වෙලෙන්දු. ඔවුන් ආශිර්වාද කරන්නේ සාමයට නෙමෙයි. ඔවුන් ආශිර්වාද කරන්නේ යුද වාතාවරණයට. ඔවුන් යුද්ධ ඇති කරන්නන්ට ඒ නිසා අනුග්‍රාහකත්වය දක්වනවා. දැන් අපේ රටේ වුණත් පැවතුණු තස්ත කටයුතු දෙමළ යුද්ධයේ මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ යුද්ධ මේ දෙකම ගත්තම නියමයෙන් අනියමයෙන් ආයුධ වෙලෙන්දන් බල කෑදරයෙන් ඉන්න කට්ටිය රටේ විවිධ කොටස් වලට ගිජුව ඉන්න කට්ටිය මේවට වේදම් කරලා තියෙන බව පේනවා. බිලියන ගණන්. ඒ කියන්නේ ඒ තමයි ඒ විනාශකාරී සිතුවිල්ලේ ස්වභාවය. හරියට මොනවා හරි දබන් කෑල්ලක් විකුණ ගන්න ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාන්න රුපියල් ලක්ෂ 5-10 වේදම් කරනවා වාගෙම තමයි ආයුධ වෙලෙන්දෝ බෝම්බයක් පුපුරනවා කියන වැඩේ. ඒකත් පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. මොකේද? දැන් රටේ ආරක්ෂාවට තව තුවක්කු තෝගයක් ගන්න ඕන. නේද? පර්සනල් සිකියුරිටි පෞද්ගලික ආරක්ෂාවට මේ පිස්තෝල මිනිස්සුන්ට පාවිච්චි කරන්න නීති හදලා දෙන්න කියයි සමහර විට නේ. ඒ නිසා අප මේ උගුල් වලට හසු නොවි බෞද්ධ රටක බෞද්ධ පාලකයෝ මේ බෞද්ධ චින්තනය මත පදනම් වෙච්ච ස්වභාවයෙන් යුක්තව කටයුතු කරන්න අවශ්‍ය කරනවා නේ. අවිහිංසා සංකල්පනාව මේ ලෝකේ කාටවත්ම හිංසාවක් සිද්ධ නොකර කාටවත්ම රෙදවන්නේ නැතුව කාටවත්ම වේදනාවන් දෙන්නේ නැතුව ඉන්න කියලා කිව්ව එකක්. අපේ රටේ පැවතිච්ච යුද්ධ බැලුවොත් එහෙම තිබුච්ච කලකෝලාහල බැලුවොත් එහෙම එක එක යුගයේ ඇතිවෙච්ච කැරලි බැලුවොත් එහෙම ඒ අපි කාට හරි රෙද්දපු හින්දා හම්බෙච්ච ප්‍රතිවිපාක දෙමළ ජනයට වෙන්න පුළුවන් මේ තරුණ මිනිස්සුන්ට වෙන්න පුළුවන් අසාධාරණකම් වැඩි වුණොත් පිළිසරණක් පිහිටක් නැහැ කියලා දැනුණොත් අපි වෙනුවෙන් ඉදිරිපත් වන නියෝජිතයෙක් ආරක්ෂකයෙක් නැහැ කියලා දැනුණොත් සාමාන්‍ය ප්‍රජාවට මොකද කරන්න වෙන්නේ? ඒ ආරක්ෂාව, ඒ සාධාරණය, ඒ යුක්තිය හොයන්න වෙනවා. ඒකට දැනුමක් නැතුව යුක්තිය හොයන්න බැහැපුවාම අපේ පිරිස් යොදාගන්නේ මේ සටන, මේ රණ්ඩුව, මේ බැන ගැනීම, චෝදනා කිරීම, හැත උපක්‍රමශීලී එකක්වත් පෙනෙන්නේ නැතුව මේ මෑත තියෙන ප්‍රශ්නේ විසඳන්න තමයි අපේ දරුවෝ තරුණ තරුණියෝ මෝඩ වෙන්නේ. ඒ නිසා අපි හිතා හොඳින් දකිය යුතු එකක් තමයි අපිට මේ අසාධාරණේ ඇති වෙන්නේ නැති වෙන්න පාලකයෝ වග කියන්න ඕන. ඒ අප කියලා කියන්නේ මම සිංහල අයට නෙමෙයි. ජනතාවට, මුස්ලිම් අයට වේවා, දෙමළ අයට වේවා, කිතුණු අයට වේවා අසාධාරණයක් පෙනුනොත් නීතියේදී හරි ප්‍රශ්නවලදී හරි අයිතිවාදිකම් වලදී හරි ඉල්ලීම් වලදී හරි ඒ තමයි වෛරී සිතුවිලි මෝරවන පෙළඹවීම් කරන උත්තේජනයන් කරන මේ හිංසන සංකල්පය තමාට ඡන්ද ලබා ගැනීමේ ඉලක්කයනුත්
කලකෝලාහල ඇති කරනවා කියලා බුද්ධියන්ත කියනවනම් ආයුධ විකුණා ගැනීමේදී සිදුවන ගනුදෙනු වලදී මොනවා හරි ලබා ගැනීමේ ඉලක්කෙනුත් ඕවට තායෝගයේ දීපු මැති ඇමතිවරු පවා ඉන්නවා කියලාත් කියවෙනවනම් නේ මේ මෝඩ අදහස් වලට අහු වෙලා ආගමික අන්තවාදී අන්ධභාවයටපත් වෙලා තමන් මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ යන්න හිතාගෙන තමන් තවත් මිනිස්සු ඝාතනය කිරීමට තරමුත් මිනිස්සු රැවටිලා නම් මං හිතනවා අපි හැමෝගෙම කාර්යභාරය ඇතුලේ තව ටිකක් දියුණුභාවයක් තියෙන්න ඕන පාලකයන්ගේ දේශකයන්ගේ ආගමික ශාස්ත්‍රවරුන්ගේ නේ මේ හැමෝගෙම ඒ වගේම උපාසකයන්ගේ ඒ වගේම සාමාන්‍ය නිලධාරීන්ගේ මේ කාගේ අතුරු නීතිය මේ හැමතැනම මොකද මේක බෞද්ධ රටක් බුදුදහම කේන්ද්‍රීය වූ ස්වභාවයක් තියෙන ව්‍යවස්ථාවක් තියෙන රටක් පොලිසියේ තියෙන්නේ ධර්ම චක්‍රේ ඒ කියන්නේ බෞද්ධ පදනම මත පාලනය වීමට වගකීම බාරගත් රටක්. ඇයි බෞද්ධ චින්තනය මේකට මුසු කරලා නැත්තේ කියන එක තමයි අප විමසන ප්‍රශ්නය. පිනුතුරි ලංකාව පුරාම තිබුණා නම් එක විදිහේ පාසල් එකම විදිහේ සිලබස් එකක් තියෙන පාසල් ඒකේ ආගම කියන විෂය විතරක් වෙනස් වුණා නම් ආගම මුල් කරගත් වෙනම පාසල් හෝ වෙනම විශ්වවිද්‍යාල නැතුව මේ සමාජ කැරලිත් ගොඩක් අඩුයිනේ. දැන් අද ඒ වෙනුවෙන් සටන් කරන්න වෙනවනේ. නේද? පොදුවේ තිබුණා නම් යම් නීති රීති ටිකක් විවාහ වෙන්න පුළුවන් කී දෙනෙක්ද? අඳින්න පළඳින්න බැරි කොහොමද? අඳින්න පළඳින්න පුළුවන් කොහොමද කියලා කියන්න ඕනේ. නමුත් බැරි කොහොමද කියලා මූණ වහන්න පුළුවන්ද බැයිද? ඒක ආරක්ෂාවට ප්‍රශ්නයක්ද නැද්ද කියන එක පොදු නීතියක් තිබ්බනම් ඒකනේ වටින්නේ නේද? දැන් අපේ රටේ අපිට පේනවා ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙන බැංකුවෙන් සල්ලි ගන්න යන්න එපා. ඒක හොරකම් කරන කෙනා හඳුනා ගන්න බැරි වෙන ප්‍රශ්නයක් තියෙනවා කියලා නීතියක් තියෙනවා. ඇත්තනේ. ඇත්තනේ ඒක එහෙම වුණාම හොයාගන්න බෑනේ. ඒ විදිහම තමයි එතකොට මුණ වහගෙන ඇඳුමක් ඇඳමන්. ඒකට නීතිය නැත්තම් යම් පිරිසකට හිතරේ දෙනවා යම් පිරිසකට සාධාරණය හොයන්න හිතෙනවා. අපි හිතන්නේ මේක තමයි බෞද්ධ රට තුල මෛත්‍රී සංකල්පනාව ගැන කතා කරපු ආගමක් ඇතුලේ එහෙම රටක් ඇතුලේ ප්‍රජාවට ඒ ගුණය නොලැබෙන්න හේතුව. පාලකයෝ මේ සඳහා වග කියන්න ඕනේ එක නීතියක් එක අධ්‍යාපන ක්‍රමයක් එක විදිහ අයිතිවාසිකම් හැම කෙනාටම හිමිවීමක් හදලා දෙන්න ඕනේ පාලකයෝ. ඒකට උපදෙස් දෙන නායකයෝ. ඒ කටයුත්ත වුණා නම් දැන් ලෝකේ සාමාන්‍යයෙන් රටේ නමින් තමයි ජාතිකයෝ නම් කරන්නේ. ඉන්දියානු, පාකිස්තානු, ඕස්ට්‍රේලියානු, ඇමරිකානු එහෙම. ලෝකේ රටවල් කීපෙයි තියෙන්නේ ඒ කට්ටිය කතා කරන භාෂාවේ නමින් ජාතිය නම් කරමු. දැන් අපිට සිංහල කියන්නේ අපි සිංහල ජාතිය කියන්නේ ඇයි ලැන්ග්වේජ් එක භාෂාව සිංහල හින්දා. ඒ වගේ දෙමළ ජාතිකයෝ කියන්නේ ඇයි ඒ දෙමළ කට්ටියම ඉන්දියාවේදී ඉන්දියානු. මෙහෙ ආවම ලාංකික වෙන්න එපාය. නේද? ඒ ප්‍රශ්නය අපි දකින්නේ රජය ඇතුලේ පාලකය ඇතුලේ අපේ ව්‍යවස්ථාව ඇතුලේ මේ ප්‍රශ්නය විසඳීම ඇතුලේ බෞද්ධ සහජීවනයේ පිළිබඳව තියෙන හොඳ ඉගැන්වීමක්. දැන් බුද්ධ දේශනාවේ කියවනේ සිව් කුලයේ අයට වෙන වෙනම අයිතිවාසිකම් ලබා දීම සමාජ ප්‍රශ්න ඇති වෙන්න හේතු වෙනවා. කට්ටියකට ඉගෙන ගන්න බෑ, කට්ටිය වැඩකාරයෝ විතරයි, කට්ටියක් ගුරුවරු විතරයි, කට්ටියක් පාලකයෝ විතරයි. මේ ක්‍රමයේ වැරදි. මේ ක්‍රමයේ වැරදි හින්දා තමයි බුදුහාරෝ කිව්වේ මේ ඕනම කෙනෙකුට පාලකයෙක් වෙන්නත් පුළුවන්, මේ ඕනම කෙනෙකුට විද්‍යාඥයෙක් වෙන්නත් පුළුවන්, මේ ඕනම කෙනෙකුට ආගමික මේ උවමනාවක් තියෙනවා නම් පැවිදිභාවයටපත් වෙන්න පුළුවන්. මේ ඕනම කෙනෙක්ට තමන්ගේ මූලික අයිතිවාසිකම් සම විය යුතුයි. කුලය, ජාතිය, ආගම සලකලා විවිධත්වයක් හදපු එක තා වෙනස්කමක් හදපු එක ඇතුලේ තමයි බෞද්ධ චින්තනයේ ක්‍රියාවට නගන්න බැරි. ඒ නිසා අපි මේ වෙලාවේ මේවට වග කිය යුතු අයට මේ ධර්මදේශනාව සිහිපත් කරනවා. ඔබ විසින් ඔබ ජීවත් වන රටේ, ඔබ පාලනය කරන රටේ, ඔබ කටයුතු කරන රටේ සාමාන්‍ය ප්‍රජාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන්
නීති රීති හදන එක ඔබේ වගකීම නම් ඊට මෙහෙම අවබෝධාත්මක භාවයෙන් කටයුතු කරන්න. ඡන්ද ටිකක් වෙනුවෙන්, සල්ලි ටිකක් වෙනුවෙන් ආත්මය පාවා දෙන්න එපා, රට පාවා දෙන්න එපා. ජාතිය හෝ මොනවා හෝ පාවා දීලා ඒ අදම ක්‍රියාවේ නියතු වන්නට එපා. මොකද ඒ තුලේ මිනිස්සු අපාය යවන, මිනිස්සු අසරණ කරන, මිනිස්සු නරක මිනිස්සු කරන ක්‍රියාවට ඔබ පෙළඹවීමක්, දායකත්වයක් දරපු බවක් අපට චෝදනාත්මකව සිහිපත් කරන්න වෙනවා. ඊළඟට පින්නතුනේ මේ විදිහටම කකචූපම සූත්‍රයේ තියෙනවා. බුදුහාමුදුරුවෝ අපට ලෝකයා වෙත මෛත්‍රී කරන්නට කීවේ කොයි ප්‍රමාණයෙන්ද කියලා ඊටාම හොඳ උපමාවක් සහිත දේශනාවක්. කෙනෙක් බුදුහාමුදුරුවන්ට දොස්පරොස් කේවා කියලා තරහ ගියපු භික්ෂු කණ්ඩායමක් වෙත බුදුහාමුදුරුවෝ මේ උපදේශය දෙන්නේ. මේක වැදගත් අපි කාටත් මේ කාලේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් ඔබගේ ඔළුවෙන් හිටවලා ඔබේ කකුල් දෙක දෙපැත්තට ඈත් කරලා ගැට ගහලා හෝ අල්ලගෙන ලොකු බණ්ඩිකියතක් අරගෙන, බණ්ඩිකියත කියන්නේ අර දෙපැත්තෙන් දෙන්නෙක් ඉඳලා දෙපැත්තට අදින ලොකු කියත. මේකෙන් ඔබව දෙකට ඉරනවලු. කකුල මැදින් කපමින් යනවා යටට. මේ විදිහට කපනකොට පින්නතුනේ හරියට රිදෙනවා. රිදෙන එක දැනෙනවා ගොඩක් වෙලා යනකම්. ඔළුව පැත්තෙන් නම් කපන්නේ ඔළුවට ලේ කියපු ගමන් තේ නැති වෙනවනේ. නමුත් මේ පැත්තෙන් කපනකොට ගොඩක් පල්ලටම කැපෙනකම් හෘදේ වත්තුව පෙනහලු මේවා වැඩ කරනවා. ඒ හින්දා මැරෙන්නේ නැහැ ඉක්මනින්, වේදනාව වැඩි. බුදුහාම දේශනා කරනවා මේ අධිකතර සංවේදී තැන් වලින් ශරීරය මෙසේ ඉරමින් ගහනවත් මේ ඉරනවනේ. ඉරමින් තියෙනකොට ඇත්තටම කෙනෙක්ට රිදෙනවා, තරහා යනවා වාගේවා වෙන්නට පුළුවන්නේ. හැබැයි බුදුහාම දේශනා කරනවා මා ඔබට මෙත් වඩන්නට උපදෙස් දෙන්නේ මෙන්න මේ ප්‍රමාණය. කොහොමද? ඔබට මේ සඳහා අනදුන් කෙනාට හෝ මේ වැඩේ කරන්න මේ කකුල් වලින් අල්ලගෙන ඉන්න කට්ටියට හෝ වටේ ඉඳලා මේ ගැන සතුටු වෙන හෝ මේ බලාගෙන ඉන්න කට්ටිය ගැන හෝ ඔබව දෙකට කපන මේ කියත් කරුවන් දෙදෙනා වෙත හෝ මිය යාමට පෙර එක් සිතුවිල්ලකින් හරි ඔබ තරහ සිතුවිල්ලක් ඇති කරගත්තොත් බුදුහාමුදුරුවෝ කියනවා ඔබ මාගේ ශ්‍රාවකයෙක්, මාගේ පුත්‍රයෙක්යයි කියලා මට අපහාස නොකරනු මැනවි කියලා. මේ කකචූපම සූත්‍රයේ තියෙනවා. ඒ කියන්නේ උන්වහන්සේගේ අදහස තමයි ලෝකයේ මෙහෙම වෙලාවකවත් වෛරී සිතුවිල්ලක් ඇති කරගන්නේ නැතුවම ඔබ මෛත්‍රී සම්පන්න වෙන්න කියලා. මේක උන්වහන්සේගේ චරිතයෙන් ඔප්පු කළානේ. ශාන්තිවාදී ජාතකයේ ශාන්තිවාදී තාපසයා බොහොම කරුණාබර මිනිහෙක්. හරි ජනප්‍රසාදයක් ඇති වුණා. රජුරවන්ට ඉරිසියා හිතුණා. රජුරෝ මේ මිනිස්සයා හොඳ මිනිස්සෙක් නෙවෙයි, තරහ යන කුරිරු මිනිස්සෙක් කියලා සමාජගත කරන්න මෙයාව තරහ ගස්සන්න හැදුවා. මිනිස්සයා එහෙම තරහ ගත්තේ නැහැ. පස්සේ ඇත්තුලවා පාගලා මරන්න හැදුවා. ඇත්තු මෙයාව පාගන්නේ නැහැ. බෙල්ල කපලා මරවන්න හැදුවා. වදකෝ මේකට ඉදිරිපත් වෙන්නේ නැහැ. අන්තිමේට රජ්ජුරු වනදීලා මෙයාට වද දුන්නා. ඇස් කැපුවා, ඇහි බැමි කැපුවා, නාසය කැපුවා, කම්පෙති කැපුවා, තොල් කැපුවා, ඇඟිලි කැපුවා, අත කෑලි කැපුවා. එක කෑලි ටික කපාන ඉන්නේ. පපුවට උල් වලින් ඇනලා මේක හොලෝ අහන උඹ තාමත් ඉවසනවද කියලා. අපේ බෝසත් ශාන්තිවාදී තවුසා මා ඔබට තාමත් මෙත් වඩනවා කියලා කිව්වා. මේ මරණ තව ටිකකින් අනිවාර්යෙන් මැරෙන අත්පය දෙකම ඇඟෙන් වෙන් කරලා තමාට හානි කරන කෙනා ගැනත් එහෙම කළා. නේ ඊළඟට දේවදත්ත දුනුආයෝ එදෙව්වා. ඒ කාලේ පාතාලේ නෙමේ. මේ කාලේ තුවක්කු ගත්ති කට්ටිය වාගේ තමයි ඒ කාලේ දුනුආයෝ කියන්නේ. මරන්න දරව්කාරයන්ට තල්ලි දීලා තියෙන්නේ දුනුආයන්න. මොකෝ තිබුණේ නැහැ තුවක්කු. නේ එතකොට මේ දුනුආයෝ දෝලා බුදුහාමුදුරුවන්ට වෙදින්න කණ්ඩායමක් එදෙව්ව දේවදත්ත මාගන්දිය දෙන්නම. බුදුහාර ඒ කට්ටියට
වෛර කළේ නෑ. අඩු ගහනේ මෙයත් එක්ක මට ඉන්න බෑ, මෙයාව සාසනයෙන් අයින් කරලා දෙන්න කියලාවත් බුදුහාමුදුරු රජුරුවන්ගේ ඉල්ලුවේ නෑ. දේවදත්ත ගලක් පෙරළුවා. නාලාගිරිය ඇතායුවා. නේ තවත් සාසනයේ සමාජයේ ඇතුලේ කැරලි ගහලා 500ක කණ්ඩායමක් අරගෙන එළියට ගියා. ඔබට පෙනීලා තියෙනවද බුදුහාමුදුරුවන්ට තරහ ගියා කියලා? ඔබට පෙනීලා තියෙනවද බුදුහාමුදුරුවෝ දේවදත්තත් එක්ක වෛරයෙන් හිටියා කියලා? ඔබට පෙනීලා තියෙනවද බුදුහාමුදුරුවෝ ඒකෙන් පලිගන්න මොනවාරි සැලැස්මක් කළා කියලා? බුදුහාමුදුරුවෝ එවැනි මිනිස්සෙක්, එවැනි උත්තමයෙක් නෙමෙයි. උන්වහන්සේ ඒ දේවදත්තටත් මෛත්‍රී සම්පන්න උනාය කියලා කියන්නේ තමන්ගේම ගිහි කල දරුවෙක් වෙන රාහුලට තිබුණු කරුණාවන්ත භාවයෙන්ම කියලානේ අපි බණපොතේ කිව්වේ නේද? ඒ නිසා මේ මෛත්‍රී සංකල්පනාව ගත්තොත් මං හිතනවා මීට වඩා ලොකු කවුරුත්, මීට වඩා ලොකුවට මෛත්‍රී පිළිබඳව ඉගෙනව කවුරුත් හොයාගන්නවත් නැත්තා. අක්කෝත භාරද්වාජ බුදුහාන්ට කොච්චර බැන්නද? එයාට අක්කෝත භාරද්වාජ කිව්වෙමත් එයා බණින කෙනෙක් ඉඳ මිනිසුන්ට. එයා බුදුහාන්ට මහා පරිමාණයෙන් බණිද්දී උන්වහන්සේ ඉවසාගෙන ඉඳලා ගෙදරට ආගන්තුකෙක් ආවම පිරිනමපු බොහොම සතුටු සංග්‍රහයක සංඥාවෙන් තමයි ඔබ මට බැන්නේව ගත්තේ. මට ඒව දැන් එපා. ගෙදෙට්ට සංග්‍රහ ආව කෙනෙක්ට සංග්‍රහයක් කරපුවා මේ කට්ටියව කෑබීවේ නැත්තම් ඔයාලා මේව කනවා බොනවා වාගේ මේ ටිකත් ගණ්ඩහලෝ කියලා හරි සන්තුන්ව කියලා තමයි බුදුහාරෝ වැඩි. නේ ඊළඟට වසල සූත්‍රයේ ඒ බමුණ බුදුහාරන්ට බණිනව වසලයා කියලා, තට්ටයා කියලා, හිඟන්න කියලා. කියනවා ගිහිල්ලා හාලා ගොවිතැන් කරලා අත්වැනු නෙලාගෙන කාපියකෝ කියලා. බුදුහාරන්ට තරහ ගිහිල්ලා නෑ. මොකද උන්වහන්සේ මෛත්‍රී සම්පන්න භාවය ඊටාම ඉහළ ස්වභාවයෙන් වඩපු පුහුණු කරපු කෙනෙක්. නේද? ඒ නිසා මේ කාරණා ටික අපි ඔබට මතක් කරපුවාම කෙනෙක්ට හිතන්න පුළුවන් මේක මහා මෝඩ වැඩක්, මේක මහා නිවටකමක්, බය අඩුකමක් කියලා. නෑ. ඇයි මේ විදිහේ උපදේශ ටිකක්, මේ විදිහේ කරුණාබර, මේ විදිහේ ස්වභාවයෙන් යුක්තව කටයුතු කිරීමක් පිළිබඳ බෞද්ධ ඉගැන්වීම තුළ තියෙන්නේ කියන එක මම හිතනවා අපි දැන සිටීම වැදගත්. උන්වහන්සේ කියනවා ධම්මපදයක ගාථාවකදී ජයං වේරං පසවති. රණ්ඩුවකදී, අරගලයකදී, යුද්ධයකදී, ගෙදර වලියකදී හරි. ගෙදර වලිත් තියෙනවනේ නේද? මේ ඕනම එකක දිනපු කෙනා හතුරෙක් ඇති කරගන්න. දිනපු කෙනා තමන්ට වෛරක්කාරයෙක් නිර්මාණය කරගන්නවා. කොයි හරි වෙලාවක ආපහු මේකේ රිටර්න් එකක් එනවා කියලා මේ කියලා තියෙන්නේ. නැවත අනිත් පැත්තට පරිගැනීමක් හැදෙනවායි කියලා මේක කියලා තින්නේ. කාලී යකින්නගේ කතාවේ අපිට ඒක පේනවනේ නේද? ඊළඟට දුක්ඛං සේති පරාජිතෝ. පෙරදිච්ච කෙනා දුකටපත් වෙනවා. මේ ඔබයි බිරිඳයි නම් ඔබ වෛරක්කාරයෙක් හදාගෙන බිරිඳ දුක් වුණා. බිරිඳ වෛරක්කාරයෙක් හැටියට ස්වාමියාපත් කරගෙන ස්වාමියා දුක් වුණත් ඒ ගෙදර සතුටට, ඒ ගෙදර සාමයට දැන් ලොකු ප්‍රශ්නයක් නේද? ඔය වගේ රටක එක කණ්ඩායමක් කවුරු හරි කෙරෙහි වෛරයක් හදාගෙන තව කණ්ඩායමක් Tamanට අසාධාරණයක් වුණා කියලා දුක්විත වීමත් මේ සමාජ ප්‍රශ්නයක් නේ නේද? අන්න ඒ හින්දා තමයි බුදුහාරෝ මේ ස්වරූපේ අරගල, මේ ස්වරූපේ යුද්ධ, මේ ස්වරූපේ වාද විවාදයට විරුද්ධ වුණේ නේ. උන්වහන්සේ අර ගංගාවේ ජලය බෙදා ගන්න ඥාති පාර්ශව දෙක යුද්ධ කරන වෙලාවෙ ගිහින් ඇහුවේ මොකද්ද? වතුරත වටින්නේ අපේ මිනිස් ජීවිතද කියලා. වතුරද වටින්නේ මිනිස් ජීවිතද? අපිට බැයිද වතුර හරියට කළමනාකරණය කරගන්න? මේ කාලේ ඔයාලා ඊළඟ කාලේ මෙහෙම කියලා දැන් වතුර බෙදන්න පුළුවන් එහෙම. හැබැයි මිනිස් ජීවිත විනාශ කරගත්තම ඒ ජීවිත විනාශ කරපු අයට සිද්ධ වෙන පව ආය වෙනස් කරන්න බෑනේ. ඒ නිසා බුද්ධ දේශනාව තුළ ඊටාම හොඳ දැක්මක් තිබිලයි මෙහෙම කියලා තියෙන්නේ. නේද? උන්වහන්සේගේ කර්ම සංකල්පය පිළිබඳ බලපුවාම ඒ කියන්නේ කර්ම සංකල්පය උන්වහන්සේගේ නෙමෙයි ලෝකේ යථාර්ථය. පුද්ගලයෙකුට හිමිකම් අහිමිකම් ලැබෙන, සැප දුක ලැබෙන, ඔහුට උපදින්නට තැන තීරණය කරන, ඔහුට ලැබෙන වස්තුව තීරණය කරන ලෝක සිස්ටම් එකක් තියෙනවානේ. ආගම මොකක් වුණත් ක්‍රියාකාරීත්වය වෙන්නේ මේ ක්‍රමයටයි. නියාම ධර්ම
පහක් කිව්වා. පොදුවේ මේ ඍතු නියාමයෙන් ලෝකෙ වෙන වෙනස්කම ඇත්තක්. බීජ නියාමයේ ඇත්තක්. ඒ වගේම චිත්ත නියාමයත් ඇත්තක්. එහෙනම් කම්ම නියාමයත් ඇත්තක් වෙන්න එපායි. මේ කියන නියාම ධර්ම අනිත් හතරම ලෝකේ විද්‍යාව තහවුරු කරපු විද්‍යාවට ගෝචර මට්ටමේ ඒවා. බීජ නියාමය කියන්නේ ඥාන ඔප්පු වෙලා තියෙනෝනේ. නේද? DNA පරීක්ෂණයේ සිට මේ ඥාන උරුමේ දරුවන්න යනවා. ඒ සම්බන්ධයක් තියෙනවා කියලා මේ බීජ නියාමය. ඍතු නියාමය කියේ පරිසරය. චිත්ත නියාමය කියන්නේ අපේ සිතුවිලි අපේ ඇඟට බලපානවා කියලා. අද වෛද්‍යවරු කියනවා ඒක. මේ දියවැඩියාව, පෙනාලු, හෘදයාබාධ මේ ඔක්කොම ශරීරයේ පෑපත් බව සයිස් එක ඔක්කොටම බලපානවා. චිත්ත නියාමය. නේ? මේ යටතේ අපිට එහෙනම් ඉතිරි එකම එක වන ධම්ම නියාමය මේ කම්ම නියාමයත් පිළිගන්න වෙනවා. ලෝකේ ධර්මතා කියන්නේ සියලු දේ විනාශ වෙනවා කියන එක. අනිත්‍ය සංකල්පය. ඒ නිසා අන්නේ ඉගැන්වීම උගන්වපු දාර්ශනිකයාගේ කම්ම නියාමය ඇතුලේ තියෙනවා ඔබ මෙහෙම හිතන්න කියලා. කොහොමද? නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති. ඔබට ආපහු කල්පනා කරපුවාම විඳවන්න වෙනවා නම් ඒවා කරන්න එපා කිව්වා. යස්ස අස්සුමුකෝ රෝදං විපාකං පටිසේවති. ආය ප්‍රතිඵලය එනකොට අඬන්න වැළපෙන්න දුක් වෙන්න වෙනවා නම් කරන්න එපා. මොකද මේ සමාජයට අපි අතින් වෙන්න පුළුවන් වැරදි අපිට නොවෙන්න බුදුහාමුදුරුවෝ දීලා තියෙන පෞද්ගලික උත්තේජනයන් කරගන්න විදිය. අපි හොඳ මිනිහෙක් වෙන්න, අපි සමාජයට හිතවත් මිනිහෙක් වෙන්න මේ ඉගැන්වීම ඇතුලේ කොච්චර ලොකු මානව හිතවත්භාවයක් ඇති කරලා තියෙනවද කියලා කල්පනා කරලා බලන්නකෝ නේ. ඔබ දැන් හිතන්නකෝ ත්‍ස්තවාදී කටයුතු වලට අවු වෙලා හිරේ ඉන්න කට්ටිය. දැන් සතුටෙන්ද ඇත්තේ? ඒ පවුල් වලට සම්බන්ධ ඥාතීන් එළියේ හිටියත් දැන් සතුටෙන්ද ඇත්තේ? ඔබ දැක්කා මේ CCTV කැමරා දර්ශනවල මේ බෝම්බ පුපුරවා ගන්න යන අය ඊට පෙර විවිධ තැන්වල ඉද්දි කොච්චර කලබලද, කොච්චර ව්‍යාකූලද? එහෙම නොකළනම් කවුරු හරි වුන් මරණ හින්දා වුන් පුපුරවාගත් බව තමයි අපිට නම් එම වීඩියෝ දර්ශන බලපුවාම පේන්නේ. ඔළුව කහනවා, කකුලට ගහ ගන්නවා, කකුල හොල්ලා ඉන්නවා, එහෙට යනවා මෙහෙට යනවා බය වෙලා නේද? ඒ කියන්නේ ඊටා හොඳට හිතන්න ඕන විපාකේ රිදෙන එකක් නම්, විපාකේ අඬන්න වෙන එකක් නම් අන්න ඒ වාගේ කර්ම කරන්න එපා කියලා උගන්වපු බුද්ධ දේශනාව ඇතුලේ තියෙන්නේ මේ සමාජ අවිහිංසාව පිළිබඳව නේ. ඕකේ අනික් ගාතාවේ තියෙනවා තඤ්ඤ කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ. ප්‍රතිඵලය සිනාමුසු මුහුණෙන් විපාක දිය හැකි එකක් නම් ඒව කරන්න කිව්ව. ඒව තමයි හොඳ වැඩ. අපි හිතමු අපි කාටද උදව් කළා. සිංහල දෙමළ මුස්ලිම් බලන්නේ නැතුව අපි දුප්පතාට උදව් කළා නම්, අපි දුප්පත් කෙනාට සහයෝගය දුන්නා නම්, ප්‍රශ්නයක් වෙලාවේදී උදව් කළා නම් නේ, අන්නේ උදව්ව ඇතුලේ අපිට තියෙනවා අපේ හිතෙන් සතුට වෙන්න පුළුවන් මහා ප්‍රාණවත් බවක් නේ. ඒ තමයි බුද්ධ දේශනාව ඇතුලේ අපිට පෞද්ගලික උත්තේජනය පිළිබඳව සඳහන් කළේ. අපිට කියනවා අත්තනාව කතං පාපං අත්තනාසං කෙලිස්සති. ඔබ පව් කළොත් ඔබ විසින්ම කිලිටි භාවයට පත් වෙනවා. අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති. තමන් නොකළොත් පව්, පින් කළොත් ඒ කියන්නේ තමන් පිරිසුදු භාවයට පත් වෙනවා. ඒක වෙන්නේ දෙයියෝ මොකක් කර දීලා නෙමෙයි. ඔබ කලේ ත්‍ස්ත කටයුත්තක් නම් ඔබ නිරයේ. ඔබ කරන්නේ කුසල කටයුත්තක් නම් ඔබ දිව්‍ය ලෝකේ. නේද? මරණයටපත් කළා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් වෙන්නේ නෑ කාටවත් නේ. නමුත් අපේ බුද්ධ දේශනාව එහෙම උගන්වනකොට ත්‍ස්ත කණ්ඩායම් ඒ අයට ඉගැන්වුවා කියන්නේ කොහොමද? ඔබ ආගම වෙනුවෙන් මැරුණම මිය ගිහිල්ලා දිව්‍ය ලෝකේ උපදිනවා නෝනලා 72ක් එක්ක කියලා. නෝනලා 72ක් ඉන්න එකත් ප්‍රශ්නයන්නේ. එක්කෙනෙක් එක්කත් කට්ටිය කොච්චර අමාරුවෙන්ද ඉන්නේ. නේ? නේද? කාමයට ලැබී අයට මේ පෙළඹවීම වෙන විදිහකට දැනෙන්නේ නැත්තේ. ඒ කාමයට ලැබිකමයි මොඩකමයි දෙක ඉස්මතු වුණාම මේ අහිංසක ළමයිනේ තමන්ව පුපුරවාගෙන මැරලා තියෙන්නේ. තමන් නායකයා වෙලා තමන් මරණයටපත් වුණාම දැන් මොකද්ද ඉලක්ක? මොනවද දිනන්නේ? ඒ තරමට අපේ මේ සමාජය මෝඩ කරන්නේ මේ බුද්ධිමත් චින්තනයෙන් අයින් කළා නිසා. අපි බුද්ධ දේශනාව ඇතුලේ සමාජයට කියන්නේ ඔබ ඔබගේ පිරිසුදු අපිරිසුදු බව රැකගන්න.
නේද? යලි පහර නොදෙන්නට දැන් බුද්ධ දේශනාවේ උගන්වන්නේ සතුරාට යලි පහර නොදෙන්න කියන එක. ඊට වඩා හොඳ සතුරාටද මෛත්‍රී කරන්න කියන එක. නේද? ඒ මෛත්‍රී සම්පන්නභාවය ඇතුලේ තියෙන්නේ ඔබගේ හොඳ පෞරුෂයක්, හොඳ ශක්තිමත් භාවයක්, ඔබ උගුල් වලට හසු නොවීමේ ප්‍රඥාවන්ත භාවයක්. නේද? ඒ නිසා අප බුදුහාමුදුරුවන් ඇයි මේ තරම්ම කරුණාබර වෙන්න හතුරාගේ හතුරුකම ඉදිරියේත් ඔබ මිතුදම පතුරවන්න කියලා තියෙන්නේ කියන එක පැහැදිලි කළේ. කර්ම සංකල්පය ඇතුලේ තව ගොඩාක් තියෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං කියන ගාථාවේ තියෙනවා. අස්සන්නක් හම්බෙනවා වාගේ පවට පවත් පිනට පිනත් හම්බෙන්නේ. පවට පින් හම්බෙන්නේ නැහැ. කියන්නේ නරක වැඩවලට හොඳ ආරිසංස හම්බෙන්නේ නෑ. මේක එහෙම වෙන්න විදියක් නෑ කියලා. නේද? එහෙනම් මේ ඔළුව හරියට ඔබ තීරණය කරගත්තොත් මේක මුස්ලිම් වේවා, දෙමළ හෝ වේවා, සිංහල හෝ වේවා, ලාංකික, ඉන්දියානු, පාකිස්තානු, ඕස්ට්‍රේලියානු, ඇමරිකානු ප්‍රශ්නයක් නෑ. චින්තනය තමයි තේරුම් ගන්න ඕනේ. ඔබ නරකක් කරලා ඔබට හොඳක් වෙන්නේ නෑ. ඔබ වරදක් කරලා ඔබට නිදහසක් වෙන්නේ නෑ. ඔබ හිතෙන් දූෂිත නම් ඔබට සතුටක් ලැබෙන්නේ නෑ. ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ අවිහිංසාව පිළිබඳ උගන්වද්දී මෙන්න මේ සංකල්ප තදින් හිතට අපිට කාවද්ද ගන්න කියනවා. එක කර්ම සංකල්පය සහ පරලොව පිළිබඳව තියෙන தත්ත්වය පිළිබඳව හිතලා ඔබ සහජීවනයෙන් කටයුතු කරන්න, මෛත්‍රී සම්පන්නව කටයුතු කරන්න, ඔබට හතුරුදම කරන කෙනාටත් මෛත්‍රී කරන්න. ඊළඟට හිංසාවත් හිංසාවෙන් දුකටපත් වීමනුත් ලැබෙන සමාජ, ආර්ථික, දේශපාලන සහ ආධ්‍යාත්මික ඉරණම් පිළිබඳව හිතන්න කියන එක මේ බුද්ධ දේශනාවේ තියෙනවා. දුක ඇති වෙනවා, රණ්ඩු ඇති වෙනවා, කලකෝල ඇති වෙනවා, වෛරක්කාරය ඇති වෙනවා. මේ ඉගැන්වීම ඇතුලේ අපිට කියන්නේ හිංසාව ඇතුළ කොච්චර විනාශකාරීද කියන එක. ඊළඟට සියලුම ජීවීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ ස්වභාවය පිළිබඳවත් බුදුහාමුදුරුවෝ හිතලා තියෙනවා. ඒකයි සබ්බ පාන භූත හිතානුකම්පී විහෙරති කිව්වේ. සබ්බේ සත්තා සුඛිතත්තා කියලා කිව්වේ. නේ? කේමිනෝ බිය නැත්තෝ වෙත්වා කියලා කිව්වේ. එනිසා මේ සංකල්පනා ඉතා හොඳින් හිතට ගත්තොත් ලෝකේ පින්වත් ඔබට පුළුවන් ඉතාමත් හොඳින් හොඳ මිනිහෙක් හැටියට ජීවත් වෙන්නත්, හොඳ සහජීවනයෙන් ජීවත් වෙන කෙනෙක් හැටියට ජීවත් වෙන්නත්, පිරිසුදු මනසක් තියෙන පරලවත් පිරිසුදු කෙනෙක් හැටියට ජීවත් වෙන්නත්, ඊළඟට ඔබගේ ජීවිතය තුළ ඔබ සතුටෙන් ඉන්න කෙනෙක් හැටියට, වරදක් නොකළ කෙනෙක් හැටියට සතුටුමත් භාවයට පත් වෙන්නත් පුළුවන්. මේ ඔක්කොගේ මේකතු අන්තිමේට නිවන. ඒ නිසා බුදුහාමුදුරුවන්ට වඩා වැඩියෙන් මෛත්‍රී සම්පන්න ඉගැන්වීම් උගන්වපු ඉගැන්වීමක් ලෝකේ නොමැති බව තහ උන්වහන්සේට වඩා විශාල මෛත්‍රී සම්පන්න ස්වභාවයක් අන් කාටවත් මේ ලෝකෙ මිනිහෙක්ට පහළ වෙලාවත් නැති බව හිතලා බුදුහාමුදුරුවන්ගේ මේ ශ්‍රේෂ්ඨත්වයක් උන්වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ සංකල්පය ජීවමාන කිරීමේ වගකීමත් අපේ සියලු පාලකයෝ, සියලු පාලිතයෝ, සියලු ශ්‍රාවකයෝ දරත්වා කියන මතක් කිරීම සිද්ධ කරමින් මේ සද්ධර්ම දේශනාව නිමවටපත් කරනවා. හැත්තෑ එක්වන නිවන් මඟ සද්ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දැරූ සියලුම පින්නතුන්ට නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සෙත සාන්තියම සැලසේවා. ඔබ සිදු කරන සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ප්‍රාර්ථිත බෝධියකින් උතුම් නිර්වාණ සාන්තියෙන් සැනසෙන්නට මේ පින් හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඔබ නමින් මිය පරලෝකයේ යම් තාක් ඥාතින් වෙතොත් ඒ හැම දිනාටමත් මේ පින් බලෙන් උතුම් වූ නිර්වාණ සාන්තිය සැලසේවා. අවසන නිවනින් සැනසෙන්නට මේ පිනත් මහා පාරමී බලයක්ම වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දිව්‍ය ආශීර්වාද වඩ වඩාත් වර්ධනය කරගනිත්වා. බුද්ධ ශාසනයේ ලෝකයේ ඔබ අප සෑම දිනම ආරක්ෂා කරත්වා. අවසන දෙවියොත් උතුම් වූ
අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්දේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු ධම්ම දේශනං චිරන් රක්칸තු මං පරන්ති.